භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන්ගේ හිතසුව පිණිස මහා කරුණාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ අති උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් තවත් බොහොම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ධර්ම ශ්‍රවණය කරන හැම ශ්‍රාවකයෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කළ යුතු බව. ඒ බලාපොරොත්තුව පෙරදරි කරගෙනම අපි අදත් ධර්ම ශ්‍රවණය කරමු. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන සිතින් යුක්තවම ධර්ම ශ්‍රවණය කරන්න කියලා. අපි ඒ ආකාරයෙන්ම ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මේ දවස්වල සාකච්ඡා කරන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව. පහුගිය දේශනා 3කින් පුරාණ මහතෙරුන් වහන්සේලා පුරාණ මහතෙරවරු කියලා කියන්නේ සංගීතීකාරක මහරහතන් වහන්සේලා. මේ රතන සූත්‍රය සජ්ජායනා කරනකොට විශාලා මහනුවර නිධාන කතාවත් එක්කම තමයි සජ්ජායනා කළේ. ඉතින් අපි මේ නිධාන කතාව ලිච්ඡවීන් ඇති වුණ ආකාරය
සූත්‍ර දේශනාවේ ආරම්භය ආදී කරුණු දේශනා 3කින් සාකච්ඡා කළා. අද අපි බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍ර දේශනාව කෝටි ලක්ෂයක් සක්වලේ ආඥාව පතුරවල භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර වලින් ඉතා විශේෂ සූත්‍ර දේශනාවක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමක ධාතුවෙන් වැඩි වාර ගාණක් දේශනා කෙරිච්ච උතුම් වූ සූත්‍ර දේශනාවක්. අද අපි මේ දේශනාව විස්තර සහිතව මේ 4 වෙනි දේශනාවේ ඉඳලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශාලා මහනුවරට භාග්‍යතුන් වහන්සේ වැඩම කළාට පස්සේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේට භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයෙන් පැන් අරගෙන මේ උතුම් රතන සූත්‍රයේ දේශනා කරමින් විශාලාවේ පවුරු වලලු 3 අතර මේ පැන් ඉහින්ද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවන්ට රතන සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ කලින් උගන්වනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ පාත්‍රයෙන් තමයි පැන් අරන් දෙන්නේ. අද විශාලා මහනුවර කියලා කියන්නේ විශාල නුවරක්නේ. අපි ඒක සාකච්ඡා කළා මුලින්. අවස්ථා 3කදී මේ නගරය විශාල කරනවා. ඒ නිසා තමයි විශාලා මහනුවර කියලා නම පට බැඳින්නේ. ඉතින් වෙනත් පාත්‍රයකින් පැන් ඉහින්ද ගියා නම් සමහරලාට කීප වතාවක් පැන් පුරව ගන්න වෙන්න තිබ්බා. භාග්‍යතුන් වහන්සේගේ පාත්‍ර ධාතුවේ පැන් ඉවර වෙන්නේ නැති කාරණාවක් තියෙන්න ඇති. එහෙනම් මේ පාත්‍ර ධාතුවම තමයි අරගෙන මේ පැන් ඉහින්ද කියලා සඳහන් කළේ. ආනන්දයන් වහන්සේ ලිච්ඡවි රාජකුමාරවරුත් එක්ක මේ විශාලා මහනුවර පවුරු වලලු 3 මේ පවුරු වලලු 3 කියලා කියන්නේ 3 වතාවක් විශාල කරලා ප්‍රාකාර බඳින්න යෙදුනා. මේ අතරේ පැන් එහිනකොට තාමත් විශාලාවේ ඉතුරු වෙච්ච අමනුෂ්‍යෝ හිටියා. දෙවියන් දැකලවත් භාග්‍යතුන් වහන්සේ වැඩිය නිසාවත් පලා නොගිය අමනුෂ්‍යෝ තාම හිටියා. නමුත් ආනන්දයන් වහන්සේ යං කිංචි විත්තං කියන මේ ගාථා රතනේ යං කිංචි කියන පදේ කියනකොට පැන් ටිකක් අරගෙන අහසට විසි කළා. සඳහන් කළා මෙතෙක් විශාලාවේ යම් තැනක සැඟවුණ අමනුෂ්‍යයෙක් හිටියානම් ඒ සියලු දෙනාම මේත් එක්කම විශාලාවෙන් බැහැර වෙලා දුවන්න පටන් ගත්තා කියලා. ඒ නිසා සඳහන් කරනවා වාසල් පවුරු බිඳගෙන දීවා කියලා. සමහරලාට සියලු දෙනා දොරටු වලින් පිට වෙන්න ආහම එකපාර පිට වෙන්න බැරි නිසා වාසල් පවුරු බිඳගෙන දුවන්න ඇති කියලා හිතෙනවා. මොකද මේ වචන ඇහෙනකොට අමනුෂ්‍යයන් පිච්චෙනවා කියලා සඳහන් කරන්නේ. ඒ නිසා එයාට කොහොමත් ඉන්න බෑ. නමුත් මේ සූත්‍ර දේශනාවේ යංකින්චි කියලා විතරයි සඳහන් කළේ. අපි තේරුම් ගන්න ඕනේ මේ දේශනාව මොනතරම් මහානුභාව සම්පන්නද කියන කාරණාව. අමනුෂ්‍යෝ නගරෙන් ඉවත් වෙනවත් එක්කම ඒ වෙනකොටත් රෝගී තත්වයෙන් හිටපු මිනිස්සු වහවහාම සුවය ලබන්න පටන් ගත්තා. සුව වෙන මිනිස්සු හරියට නිකන් දිව්‍යමය ඖෂධයක් ලැබුණා වගේ. සියලු දෙනාම නැගිටලා සුවඳ මල් ආදී අරගෙන ආනන්ද තෙරුන් වහන්සේ සුවඳ මලින් පූජා කරමින් උන්වහන්සේත් එක්ක පෙළ ගැහෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් විශාලා මහනුවර කූටාගාර ශාලාව වෙනම වෙන් කරලා මනා වූ බුද්ධාසනය පනවලා සුවඳින් මලින් කූටාගාර ශාලාව සුවඳවත් කරලා අලංකාර කරලා උඩුවියන් බැඳලා භාග්‍යතුන් වහන්සේ වැඩමවාගෙන ගිහිල්ලා බුද්ධාසනයේ වඩා හිඳෙව්වා. මහ රජවරු ඒ වගේම විශාලාවේ තව ඒ අවස්ථාවට සහභාගී වෙච්ච පිරිස් බුදුරජාණන් වහන්සේ ආසන්නයේම වාඩි වෙන්නේ නැතුව මදක් එහායින් පිරිස වාඩි වුණා. සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඒ වෙලාවට රැස් වෙච්ච සියලුම දේව ගණයත් එක්ක භාග්‍යතුන් වහන්සේගේ ළඟින්ම වාඩි වුණා කියලා.
ඒ ඉවර වෙනකොට ආනන්දයන් වහන්සේත් විශාලාවේ පිරිත් පැන් ඉහලා විශාල පිරිසක් එක්ක මෙතෙන්ට රැස් වෙලා ආනන්දයන් වහන්සේත් අර පිරිසත් එක්ක භාග්‍යතුන් වහන්සේ ආසන්නේ වැඩ හිටියා. එතන 500ක් භික්ෂුන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඉතින් මේ වෙලාව කොයිතරම් අසිරිමත්ද කියන කාරණාව අපිට තේරෙන්නේ නැහැ කොහොමවත්. අර පිංගියානි බ්‍රාහ්මණතුමා කියන කතාව පිංගියානි සූත්‍රයේ තමයි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විශාලාව සුවපත් කළාට පස්සේ කාලෙක විශාලාවට වැඩියහම ලිච්ඡවි රජවරු 500ක් විතර ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ පිරිවරා ගන්නවා. ඉතින් විශාලාවේ මිනිස්සු බොහෝම ලස්සන රූප සම්පත් තිබුණ අය. භාග්‍යතුන් වහන්සේත් සඳහන් කළේ දෙවියන් දැකලා නැත්තම් මේ ලිච්ඡවින් දිහා බලන්න කියලා. මිහිබට දෙවිවරු වගේ. මනා වර්ණයි ලිච්ඡවීන්. අපි ඒක මුල් නිදහන කතාවේ නම් පැහැදිලි කළා. ලීනච්ඡවි ඊටාම සියුම් හමක් තියෙන්නේ. ඒ නිසා ශරීර අභ්‍යන්තරයේ පවා පේන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිරිවරාගත්ත ලිච්ඡවීන් 500ක් විතර සමහර අය රතු පාටයි. ඇඟත් රතුයි, ඇඳලා ඉන්න වස්ත්‍රත් රතුයි, ඒගොල්ලන්ගේ ආභරණත් රතු පාටයි. රක්ත වර්ණයෙන් බැබලි රක්ත වර්ණයෙන් සැරසිලා රතු පාට ආභරණ දරාගෙන. තව පිරිසක් නීල වර්ණයෙන් බැබලෙනවා, වස්ත්‍රත් ඒ වගේමයි, ආභරණත් ඒ වගේමයි. අනික් පිරිස පීත වර්ණයෙන් බැබලෙනවා. ඉතින් මේ කහ පාටින් බැබලෙනවා කියන කාරණාව රන්වන් පාටින් බැබළුණා කියලත් සඳහන් කරලා තියෙනවා. රත්තරන් කහ පාටට සමාන නිසා පීත විමාන වස්තුවේ මේ පීත කියලා කියන්නේ කහ පාට. නමුත් ඒ දිව්‍යාංගනාවට පහළ වෙන සියලුම සම්පත් රත්තරන් පාටයි. ඔකම රත්තරන් පාට විතරක් නෙමෙයි ඉතින් රත්තරන්. ඉතින් ඒ නිසා මේ පීත වර්ණයෙන් බැබලෙමින් පීත වස්ත්‍රයෙන් සැරසිලා මේ පීත වර්ණම ආවරණ දරාගෙන ඉන්නවා. අනික් පිරිස ධවල වස්ත්‍රයෙන් සැරසිලා ධවලමය ආභරණ දරාගෙන ඒ අයගේ ශරීර වර්ණයත් ඒ වගේම ධවල වර්ණයි. ඒ කියන්නේ සුදු පාටයි. ඉතින් මේ පාට හතරකින් යුක්තව ලිච්ඡවීන් භාග්‍යතුන් වහන්සේ පිරිවරා ගත්තාම හරියට නිකන් සම්පූර්ණයෙන්ම දෙවියන් ඇවිල්ලා පිරුණා වගේ. ඉතින් මෙතන පිංගියානි බ්‍රාහ්මණතුමා ඉන්නවා. පිංගියානි බ්‍රාහ්මණතුමා රජවරුන්ගේ ලස්සන හොඳට බලනවා. සියල්ලන්ටම ඉහළින් බුද්ධාසනයේ මත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. හැබැයි සියලුම රජවරු රූපයෙන්, තේජසින්, ගුණයෙන්, සීලයෙන් හැම අතින්ම අභිභවනය කරනවා. ඒ නිසා මේ බ්‍රාහ්මණතුමාට මේක දරා ගන්න බැරි තරම් පුදුමාකාර ප්‍රීති සංවේගයක් ඇති වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ රන්වන් පාටයි. චීවර ධාතුව අතිශයින්ම රතු පාටයි. සුගත මහ චීවරය රක්ත වර්ණයි කියලා නෙමේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ සුරක්ත වර්ණයි කියලා. මනා රතු. ඒ නිසා සඳහන් කරන්නේ මනාව ඉදුන නුග ඵලයක්. යම්සේ රතු පාටද. එහෙම නැත්නම් හවසට සූර්යයා බැහැලා යනකොට අහස යම්සේ රතු පාටක්ද භාග්‍යතුන් වහන්සේගේ චීවර ධාතුවත් ඒ වගේම මනා රතු කියලා. ස්වර්ණ වර්ණ වූ බුද්ධ කය සුරක්ත වර්ණ වූ චීවර ධාතුවෙන් වැහිලා ෂඩ්වර්ණ රශ්මිය විහිදෙමින් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට මොනතරම් අපූර්වත්වයක් තිබුණද කියලා අපිට තේරෙන්නේ නැහැ ඒ කාරණාව. ඉතින් මේ නිසාම පිංගියානි බ්‍රාහ්මණතුමා සඳහන් කළා බුදුරජාණන් වහන්සේ හරියට කොයි වගේද මේ උදෑසනම පිපිච්ච නෙළුම් මලක් පදුමන් යතා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං. විශේෂයෙන් සඳහන් කරනවා මේ සඳහන් කරන රතු පාට නෙළුමක් ගැන කියලා. නෙළුම් කැකුල හටගත්ත තැන ඉඳලා මනාව කෙමෙන් කෙමෙන් මෝරමින් ඇවිල්ලා ජලයෙන් උඩට මතුවෙලා
පිපෙන්න සුදුසු තැනට එනකන් මෝරනවා. හැබැයි ඉතින් මල මෝරන්න පියුම් ගැබ ඇතුලේ සුවඳත් ඒ වගේම මෝරනවා. උදෑසන හිරු කිරණ පතිත වෙනවත් එක්කම විකසිත වෙන්න තරමට මෝරපු නෙළුම් කැකුල ඒත් එක්කම පෙති විදාලා මේ සමාජයට විවෘත වෙනවා. හැබැයි ඉතින් ඒ පෙති විහිදවනවත් එක්කම මෙතෙක් කාලයක් පියුම් ගැබ ඇතුලේ මෝරපු සුවඳ වහාම උලඟත් එක්ක පරිසරයට මුහු වෙනවා. නමුත් මේ ගාථාවේ විශේෂයෙන් සඳහන් කරනවා මේ නෙළුම් කැකුල පිපුණා තාම සුවඳ විදා හැරලා නැහැ කියලා. එතකොට අපිට තේරෙන්නේ මේ මොන වාගේ ෂණයක් ගැනද කියන්නේ. මල පිපෙනවත් එක්කම සුවඳ විහිදෙනවා. නමුත් ඒ විහිදිලා නැති වෙලාව ගැනයි මේ කතා කරන්නේ. ඒ නෙළුම කොයිතරම් අපූරුද අංගීර සංපස්ස විරෝචමාන. ලෞතර බුදුරජාණන් වහන්සේ මනාව රන්වන් පාටින් බුද්ධාසනය මත බැබලෙනවා. සූර්යයට වඩා තේජස් සහිතයි. සූර්යයට වඩා කාන්තිමත්. අන් ඒ භාග්‍යතුන් වහන්සේ යම්සේද ඒ නෙළුමට වඩා සූර්යයට වඩා භාග්‍යතුන් වහන්සේ ස්වර්ණ වර්ණයෙන් බැබලි බුද්ධාසනයේ මත වැඩ ඉන්නවා. තපන්න මාදිච්ච මිවන් තලික්කි. ඒ භාග්‍යතුන් වහන්සේ දිහා බලන්න කියලා පින්ගයානි බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා. ඉතින් මේ වෙලාවත් ලිච්ඡවීනුත් පිරිවරාගෙන එදා නම් දෙවියන් වගේ ලිච්ඡවීන් එක භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. අද වැඩ ඉන්නේ දෙවියනුත් එක්කමයි. ඉතින් දෙවියන් අතර මිනිසුන් අතර ඉන්නකොට සියලුම මනුස්ස ප්‍රජාවට වඩා භාග්‍යතුන් වහන්සේ ලස්සනයි. රජුන් අතර ඉන්නකොට සියලුම රජුන්ට වඩා භාග්‍යතුන් වහන්සේ හැම අතින්ම ඉහළයි. ඒ නිසා රාජාදි රාජයි. දෙවියන් අතර ඉන්නකොට සියලුම දෙවියන් අභිභවනය කරන නිසා දේවාති දේවයි. බඹුන් අතර ඉන්නකොට සියලුම බ්‍රහ්මයන් අභිභවනය කරන නිසා භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මාති බ්‍රහ්මයි කියලා අපි සඳහන් කරනවා. මාරයන් අතර හිටියත් මාරයන්ටත් වඩා භාග්‍යතුන් වහන්සේ ඉහළයි. ඉතින් මේ වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ කූටාගාර ශාලාවේ කොයි විදිහට බැබලෙමින් වැඩ ඉන්නේ ඇද්ද? සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ පිරිවරාගෙන. දැන් අපේ භාග්‍යතුන් වහන්සේ සූදානම් වෙන්නේ මේ උතුම් රතන සූත්‍රය දේශනා කරන්න. සියලු දෙනාම පිරිවරාගෙන මේ දේශනාව දේශනා කරන්න සූදානම් වෙන වෙලාව. නමුත් පින්නතුනි අට කතාවේ කාරණාවක් සිහිපත් කරනවා. අපි මේ සූත්‍රයේ අට කතාවත් එක්කම තමයි සාකච්ඡා කරන්නේ. මනා විස්තරේම සාකච්ඡා කළේ නැත්නම් ඒ කාරණාව නැවත දැනගන්න ආයෙත් වෙහෙසෙන්න වෙන නිසා අටුවාවේ මොනවද මේ සූත්‍රය ගැන කියලා තියෙන්නේ. ඒ කාරණාවත් එක්කම අපි යම් ප්‍රමාණයක් සාකච්ඡා කරමු. හැබැයි අට කතාවේ සඳහන් කරනවා ඇතැම් අය, ඒ කියන්නේ අන්‍ය මතධාරීන්, මේ අන්‍ය මතධාරීන් කියන නොයෙක් අදහස් ප්‍රකාශ අට කතාවේ වෙනම ලියලා තියෙනවා. මේක අන්‍ය වූ මතයක්. ඒ නිසා අන්‍ය වූ මතය දක්වලා ඊළඟට ලියනවා මේක පිළිගන්න එපා. අන්‍ය මතයත් මනාව පෙන්නලා තියෙනවා. එනිසා සඳහන් කරනවා මේ අන්‍ය මතධාරීන් සඳහන් කරනවලු මේ සූත්‍රයේ පළවෙනි ගාථා 5 විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අනික් සියලුම ගාථාවන් ආනන්දයන් වහන්සේ තමයි දේශනා කළේ කියලා. හැබැයි ඒක අන්‍ය වූ මතයක්. ඒ නිසා සඳහන් කරනවා යථාවා තථාවා. ඒ කවුරු මොනවා කිව්වත් අපිට මොකද? ඒ නිසා අපි සූත්‍රයම සාකච්ඡා කරමු කියලා ලියනවා. කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. නමුත් මේ සූත්‍රය දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේමයි. අනුන්ගේ මතවාද හොයන්න, අනුන්ගේ මත සාකච්ඡා කරන්න අපි කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ කියලාම අට කතාවේ ලියනවා. කවුරු මොනවා කිව්වහම මොකද? සූත්‍රයේම භාග්‍යතුන් වහන්සේයි දේශනා කළේ කියලා මනාව තහවුරු කරනවා. එතකොට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ සූත්‍ර දේශනාව කෝටි ලක්ෂයක් සක්වලේ ආඥාව පතුරවල තමයි
දේශනා කොට වදාළේ කියන කාරණාව අපි මුලින් සිහිපත් කළා. ඒ නිසා අට කතාවේ සඳහන් කරනවා මේ සූත්‍ර දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩි වාර ගානක් ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාව. ඒ උතුම් වූ සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ යානීධ භූතානි සමාගතානි කියන ගාථා රත්නයෙන් තමයි සූත්‍රය ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් මෙතන සාකච්ඡා කරනවා සඳහන් කරනවා යානීධ භූතානි කියලා කියන්නේ ඇයි කියලා. යානීධ කියලා කියන්නේ මේ පළවෙනි ගාථාවේ යානී කියලා කියන්නේ යම් දිසාවක යම් ප්‍රදේශයක අල්පේ ශාක්‍ය හෝ වේවා මහේ ශාක්‍ය හෝ වේවා යම් පිරිසක් ඒ දිසාවන් වල රැස් වෙලා මේ වෙලාවේ ඉන්නවද? විවිධ ප්‍රදේශවල රැස් වෙච්ච පිරිසක් මේ වෙලාවේ ඉන්නවද? යානී කියලා කියන්නේ ඒකයි ප්‍රදේශ. මේ දේශනාව අහන්න කොයිතරම් ඒ ප්‍රදේශවල රැස් වෙලා ඉන්නවද? මෙතන සඳහන් කරනවා ධර්මයේ බොහෝ තැන්වල යෙදෙන මේ භූත කියන වචනය විශේෂයෙන් විස්තර කරන්න ඕනේ කියලා. දැන් භූත කියන වචනය අපි හරියට අහලා පුරුදුයි. ඒ නිසා මේ භූත කියන වචනයේට තේරුම් ගොඩක් තියෙනවා. ඒ තැනට අනුව ඒ තේරුම වෙනස් වෙනවා. ඒ නිසා මේ ධර්මය තුල මේ භූත කියන වචනයට මොන විදිහේ තේරුම් දුන්නද ඒ සියලු තේරුම් ටික මෙතන විස්තර කරලා තියෙනවා. අපේ මතු ප්‍රයෝජනයේ අවබෝධය සඳහා. ඒ නිසා මෙතන මුලින්ම සඳහන් කරනවා භූත කියලා කියනකොට භූත මිදම් භික්කවේ සමනුපස්සත. මොකද්ද මේ කියන්නේ? මජ්ක්‍ධිම නිකායේ තමයි සඳහන් කරලා තියෙන්නේ එහෙම. භූත මිදම් භික්කවේ සමනුපස්සත. මෙතන භූත කියලා සඳහන් කරලා තියෙන්නේ පංචස්කන්ධයට. එතකොට පංචස්කන්ධයටත් භූත කියන නම යොදලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා මේ පංචස්කන්ධය බලන්ඩ භූත මිදං භික්කවේ සමනුපස්සත. මහණෙනි මේ පංචස්කන්ධය බලන්ඩ කියලා මජ්ක්‍ධිම නිකායේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. චත්තාරෝකෝ භික්ඛු මහා භූත හේතු. එතන සඳහන් කරන්නේ සතර මහා භූත කියන්නේ. මහණෙනි සතරක් වූ මේ භූත රූප. එතකොට මෙතන භූත කියලා කියන්නේ මොනවටද? අපි කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ මෙන්න මේ කාරණාවලට මෙතන භූත කියලා සඳහන් කරනවා. ඊට අමතරව මේ භූත කියන වචනය නැවත සඳහන් කරනවා යෝච කාල දසෝ භූතෝ. මොකද්ද බින්නතුනි මේ කාල දසෝ? කාල දසෝ කියලා කියන්නේ ප්‍රතිසන්දි කාලයක් නැති කියලා අට කතාවේ සඳහන් කරනවා. ප්‍රතිසන්දි කාලයක් නැති. ඒ ප්‍රතිසන්දි කාලය නැති කරලයි ඉන්නේ. කාල දසෝ. ඒතකොට කාටද මේ ප්‍රතිසන්දි කාලේ නැති කිරුවා කියලා කියන්නේ? රහතන් වහන්සේට. එතකොට රහතන් වහන්සේ හඳුන්වන්න තවත් නමක් කාලදසෝ. යම් තැනක කාලදසෝ කියලා තිබුණා නම් ඒ රහතන් වහන්සේ හඳුන්වලා තියෙනවා. එතකොට භූත කියලා කියන්නේ රහතන් වහන්සේටමයි. එතකොට භූත කියලා හඳුන්වලා තියෙනවා. මොකද මේ ප්‍රතිසන්දි කාලේ නැති කරපු නිසා. රහතන් වහන්සේට භූත කියලා කියන්න පුළුවන් කියලා. ඊළඟට සඳහන් කරනවා යම් භූතෙක් කාලේ නැති කරලා තියෙනවා නම් ඒ රහතන් වහන්සේ. යම් භූතෙක් ප්‍රතිසන්දි කාලේ නැති කරලා තියෙනවා නම් ඒ කවුද? රහතන් වහන්සේ. නැවත සඳහන් කරනවා මහා පරිනිර්වාණ සූත්‍රයේත් මේ භූත කියන කාරණාව. ඒක අට කතාවේ පැහැදිලි කරනවා සබ්බේව නික්කිපිස්සන්ති භූතා ලෝකේ සමුස්සයං. ඇයි එහෙම සඳහන් කරලා තියෙන්නේ? මෙතන සඳහන් කරනවා භූත කියලා කියන්නේ සියලුම සත්වයන්ට කියලා. ඇයි සියලුම සත්වයන්ට කියලා සඳහන් කරන්නේ? සියලුම සත්වයෝ යම් දවසක යම් කාලයක මේ ලෝකය අත්හරිනවා. මේ ඉන්න සියලුම සත්වයෝ කවදා හරි දවසක මේ ලෝකය අත්හරිනවා.
සබ්බේව නික්කිපිස්සන්ති. නික්කිපිස්සන්ති කියලා කිව්වේ ඒකයි. භූතා ලෝකේ සමුස්සයන්. ඒ නිසා සඳහන් කරනවා සියලු සත්වයෝම මේ ලෝකය අත්හරිනවා. ඒ වගේම තමන් වහන්සේත් මේ ලෝකය අත්හැරලයි ඉන්නේ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. සියලු සත්වයෝ ලෝකයේ දවසක අත්හරිනවා. භාග්‍යතුන් වහන්සේත් මේ ලෝකයේ අත්හැරලයි ඉන්නේ. ඊළඟට පින්නතුනි අපේ විනය පිටකේ මේ භූත කියන වචනය ආයෙ යෙදෙනවා. එතන සඳහන් කරනවා භූතගාම කියලා වචනය. මොනවටද මේ භූතගාම කියලා කියන්නේ? භූතගාම කියලා කියන්නේ පැල වෙච්ච දේවල් වලට. ගස් කොළන් වගේ පැල වෙච්ච දේවල් වලට භූතගාම කියලා කියනවා. ඊළඟට නැවත සඳහන් කරනවා බීජගාම කියලාත් කියනවා කියලා. එතකොට භූතගාම කියලා කියන්නේ පැලවෙලා ඉවර වෙච්ච දේවල් වලට, බීජගාම කියලා කියන්නේ මතුවට පැලවෙන්න තියෙන දේවල් වලට. භූතගාම, බීජගාම. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් මේ පැල වෙච්ච ගහක අත්තක් කොළයක් කඩන එක උන්වහන්සේට තහනම් කියලා. ඒ කියන්නේ මලක්වත් නෙලන්න භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. ඊළඟට බීජගාම, පැල වෙන්න තියෙන බීජ විනාශ කරන්න බෑ. ඒ නිසා වෙනම පනවපු ශික්ෂාපද තියෙනවා. දැන් පැල වෙන්න තියෙන බීජ බොහෝ තැන්වල අපිට ලැබෙනවන්නේ. දැන් එතකොට කොහොමද කටයුතු කරන්නේ, කොහොමද ක්‍රියා කරන්නේ? ඒකට වෙනම ඔය කප්පයන් කිරීම ආදී වෙනම ක්‍රම විනය සඳහන් කරලා තියෙනවා. ඒකයි අර දැන් ඔය මිරිස් ඇට වගේ සම්බෝල වගේ හදාම ඒ වගේ තියෙනවා මේ ඒ ඇට පැලවෙනවා. තමලාට මිදි වගේ ගෙඩි පිළිගන්වනකොට මේ වගේ සමහර දේවල් කප්පියම් කරලා තමයි පූජා කරන්නේ. ඒක වෙනම විනය ශික්ෂා පදයක්. ඉතින් මේ මෙන්න මේ කාරණාවල් නිසා තමයි ඒ කරුණු නැවත පෙන්නලා තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය සූත්‍රයේ තව තැනක සඳහන් කරනවා මේ භූත කියන වචනේ. මූලපරියාය සූත්‍රයේ සඳහන් කරනවා මෙතන භූත කියලා කියන්නේ මේ චාතුම් මහරජකෙන් පහළ ඉන්න සියලුම සත්වයන්ට භූත කියලා කියනවා. චාතුම් මහරජකෙන් පහළ ඉන්න සියලුම සත්වයන්ට භූත කියලා කියනවා. අන්තිමට සඳහන් කරනවා මේ රතන සූත්‍රයේ භූත කියලා කියන්නේ ඇයි? රතන සූත්‍රයේ මෙතන භූත කියලා කිව්වේ කාටද? යානීද භූතානි. සඳහන් කරනවා මෙතන භූත කියලා කියන්නේ අමනුෂ්‍යයන්ටයි කියලා. මනුෂ්‍ය නොවන සියලුම දෙනාට අමනුෂ්‍ය කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් මෙතන භූත කියන්නේ අමනුෂ්‍යයන්ට. යානීද භූතානි සඳහන් කරනවා සමාගතානි. සමාගතානි කියලා සඳහන් කරන්නේ පින්නත් මෙතන විශේෂයෙන් සඳහන් කරන්නේ සමාගතානි. මේ සූත්‍රයේ සජ්ජායනා කරනකොට යානීද භූතානි සමාගතානි. සමාගතානි කියලා කිව්වොත් වචනේ වැරදි. සමාගතානි කියලා කියන්න ඕනේ. එතකොට තමයි ඒක නිවැරදි වෙන්නේ. මොකද මේ පිරිත් සජ්ජායනා කරනකොට සමහර වචන ඇතුලේ තියෙනවා සමහර අකුරු මේ මනාව විවෘත කරලා ශබ්ද කරන්න ඕනේ. දැන් සමාගතානි කියලා කියහම ගයන්නේ විවෘත බවක් නැහැ. සමාගතානි කියලා ඒක විවෘත වුණාම තමයි භාග්‍යතුන් වහන්සේ මොකක්ද මේ වචනයෙන් අදහස් කළේ කියන කාරණාව එළියට එන්නේ. ඉතින් එහෙම සමහර තැන්වල විවෘතයි, සමහර තැන්වල සංවෘතයි. එතකොට ඒ විවෘත විය යුතු තැන ඒ විවෘත භාවයේ තිබුණොත් විතරයි ඒක බුද්ධ දේශනාවක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒක බුද්ධ දේශනාවක් වෙන්නේ නැහැ. පිරිතේ ආනිසංස ලැබෙන්න නම් භාග්‍යතුන් වහන්සේගේ වචනේම භාග්‍යතුන් වහන්සේගේ දේශනාවම කියවෙන්න ඕනේ. ඒ නිසා සඳහන් කරනවා සමාගතානි කියලා කිව්වොත් වැරදි කියලා. ඒතර මේ සමාගත කියලා කියන්නේ ඇයි? ආගත කියලා කියන්නේ පැමිණෙනවා. ඒතර මෙතන සඳහන් කරනවා සමාගතානි කියලා කියනකොට විශේෂයෙන් රැස් උන කියන අදහසයි මෙතන තියෙන්නේ. විශේෂයෙන් රැස් උන. එතකොට මේ රැස් වෙච්ච සියලුම දෙවියන්ට
සියලුම මිනිසයන්ට භාග්‍යතුන් වහන්සේ ආමන්ත්‍රණය කරනවා. රැස් වුණ සියලු දෙනාට. ඊළඟට සඳහන් කරනවා බුම්මා නිවා. බුම්මානි වා. එයි මේ බුම්මා නිවා සඳහන් කරනවා භූමියේ කියන කාරණාව බුම්මා. භූමියේ ඉන්නවා. වා කියලා කියන්නේ හෝ කියන එක. භූමියේ ඉන්න හෝ. දැන් මේ රැස් වෙච්ච සියලු පිරිසටනේ කතා කරන්නේ. එතකොට සමහරු භූමියේ ඉන්නවා. සමහරු අහසේ ඉන්නවා. එතකොට බුම්මා නිවා භූමියේහි හෝ වා කියලා කියන්නේ හෝ කියන අදහස කියලා සඳහන් කරනවා. සඳහන් කරනවා තේන බුම්මා නිවා. ඒ නිසා භූමියේහි හෝ භූතානි සමාගතානි ඉපදුන අමනුෂ්‍යයන් රැස් වෙලා ඉන්නවා නම් හෝ ආකාශයේ ඇසුරු කරන්නා වූ යම් භූත කොටසක් අමනුෂ්‍ය කොටසක් මෙතන රැස් වෙලා ඉන්නවා නම් එතකොට මේ භූමියේ සහ අන්තලික්කේ ආකාශයේ ඇසුරු කරන නැත්නම් අතර මොන අතරද යාම කියන දිව්‍ය තලයේ ඉඳලා අකනිටා බඹලව දක්වා. ඔය අතර ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ අන්තලික්කේ අතර යාමයත් ඉහළම බඹතලයේ හැටියට අපි නැත්නම් සක්වලේ කෙරවල අකනිටා බඹතලයේ දක්වා අතර ඉන්න පිරිසක්. එතකොට මේ යාමයෙන් පල්ලෙහත් තියෙනවනේ දිව්‍ය ලෝක දෙකක්. චාතුම් මහරජිකයයි තව්තිසාවයි. ඇයි එතකොට මේ අන්තලික්කේ කියන කොටසට මේ ලෝක දෙක අන්තර්ගත කරේ නැත්තේ භාග්‍යතුන් වහන්සේ? සඳහන් කළා චාතුම් මහරජිකයයි තව්තිසාවයි තියෙන්නේ භූමියට අයිති ප්‍රදේශය කියලා. නමුත් මනුස්ස ලෝකේ ඉඳලා යොදුන් 42000ක් උඩින් චාතුම් මහරජිකේ තියෙන්නේ. එතන ඉඳලා යොදුන් 42000ක් උඩින් තමයි තව්තිසාව තියෙන්නේ. එතකොට මේ යොදුන් 84000ක් උඩින් පිහිටලා තියෙන තව්තිසාවත් අයිති වෙන්නේ භූමියටද කියන කාරණාව ඇහුවොත් සඳහන් කරනවා මේ දිව්‍ය ලෝක දෙකම සලකන්නේ මහ පොළොවට සම්බන්ධයි කියලා. ඇයි එහෙම සඳහන් කරන්නේ? දැන් චාතුම් මහරජිකේ තියෙන්නේ යොදුන් 42000ක් උඩින්නේ. එතකොට දැන් මේ ධර්මයේ සඳහන් කරපු සමහර පර්වත තියෙනවා මිනිස් ඇසට ගෝචර වෙන්නේ නැහැ. ධර්මයට අනුව සලකලා බලහම මේ ලෝකයේ සෑහෙන ප්‍රමාණයක් මිනිස්සු වෙච්ච අපිට පේන්නේ නැහැ. අභිඥාලාභීන් නම් දකිනවා. ඉතින් එතකොට කෙනෙකුට කියන්න පුළුවන්නේ අපිට පේන්නේ නැත්නම් අපි කොහොමද පිළිගන්නේ කියලා. ඒක තමයි මේ ධර්මයේ තුල සඳහන් කළේ ඇවිල්ලා බලන්න මේකට කියලා. මේ ධර්මයේ තුලට එන්න මේ ධර්මයත් එක්ක හැසිරෙන්න ඒ ධර්මයට අනුව තමන් දියුණු වෙන්න එතකොට අපිට පුළුවන් අභිඥා මට්ටමට යනකම් යන්න. ඒ සුදුසු තැනට ඇවිල්ලා බලන්න මේ ධර්මයේ කියලා තියෙන හැම කාරණාවම හරිද කියලා. එතකොට ඔබට වැටහෙනවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ වැරදි තැනක් නැහැ කියලා. ඉතින් මේ අපි කම්මැලිකමට ඉඳගෙන පේන්නේ නැත්නම් අපිට පිළිගන්න බෑ කිව්වට හරියන්නේ නැහැ. ධර්මයේ සඳහන් කළා එන්න ධර්මයේ තුලට. ධර්මයේ තුල හැසිරෙලා ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදිලා දියුණු වෙලා බලන්න මේ කියන දේවල් ඇත්තද නැත්තද කියලා. එහෙමනම් මේ ලෝකයේ මිනිස්සුන්ට නොපෙනෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට යුගන්ධර පර්වතයේ යොදුන් 42000ක් උඩ උසයි කියලා සඳහන් කරන්නේ. යුගන්ධර මුදුනේ තමයි චාතුම් මහරජිකේ තියෙන්නේ. එතකොට මේ මහ පොළවෙන් උස් වෙච්ච භූමිය. අපිට කඳු පේනවනේ. එතකොට අපිට නොපෙනෙන මහ පොළවෙන් ඉහළට නැගුණ කන්දක් යුගන්ධර පර්වතයේ. හැබැයි සාමාන්‍ය මිනිස්සුන් ගැහැට පේන්නේ නැහැ. යුගන්ධර මුදුනේ තමයි චාතුම් මහරජිකේ තියෙන්නේ. එතකොට මහා මෙර සිනේරු පර්වත රාජයා ගැන අපි අහලා තියෙනවා ධර්මයේ තුලින් යොදුන් 84000ක් උසයි කියලා. එතකොට යුගන්ධර පර්වතයේ 42000යි එතන ඉඳලා තව යොදුන් 42000ක් ගත වෙච්චාම 84000යි. එතකොට මහා මෙර මුදුනේ තමයි තව්තිසා භවන තියෙන්නේ. ඒ නිසා ඒත් මහා පොළොවෙන් උස් වෙච්ච මිනිස් ඇසට නොපෙනෙන තවත් භූමියක්.
මහ පොළොවේ උසම තැන. ඒ මත තමයි තව්තිසාව තියෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ මේ දිව්‍ය ලෝක දෙකම භූමියට අයිති කියලා. ඒ නිසා අර අන්තලික්කේ කියන කාරණාවට යාම දිව්‍ය ලෝකේ ඉඳලා අකනිටා බඹලෝ දක්වා අතර ප්‍රදේශය අන්තර්ගත කරලා තියෙනවා. මොකද තව්තිසා භවනේ ඉඳලා තවත් යොදුන් 42000ක් උඩින් තමයි යාම දිව්‍ය ලෝකේ තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ අතර ඉන්න මේ සියලුම දෙවිවරු මේක මනාව අසත්වා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මනාව අහන්න. මෙතන තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දැඩි ආඥාවක් තියෙන්නේ. මේ දේශනාව මනාව අහන්න. මෙතෙන්ට ආවේ නිකන් ඉන්න නෙමෙයි. මෙතෙන්ට ආවනම් මේ දේශනාව මනාව අහන්න. මොකද භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ සියලු දෙනාටම මහත් වූ යහපතක් සලසන්න. ඒ නිසා ආවනම් දේශනාව මනාව අහන්න. ඒ නිසා සඳහන් කරනවා සබ්බේව භූතා සුමනා භවන්තු. සුමනා භවන්තු කියලා කිව්වොත් වැරදි. සුමනා භවන්තු. සබ්බේව භූතා සුමනා භවන්තු. සියල්ලෝම සතුටුව මනාසිත ඇත්තෝ වෙත්වා. මේ දේශනාව අහලා සියලු දෙනාම සතුටු වෙන්න. එහෙම දේශනා කරලා සඳහන් කරනවා මේ කාරණාවේදී භාග්‍යතුන් වහන්සේ සතුටු වෙලා විතරක් ඉන්න එපා කියලා සඳහන් කරනවා. සියල්ලෝම එන්න. මේ දේශනාව අහන්න. ඇවිල්ලා සතුටු වෙන්න විතරක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා සතුටු වෙලා කැමැත්තෙන්ම මෙතෙන්ට වෙලා ඉන්න. හැමෝම මෙතෙන්ට ඇවිල්ලා සතුටු වෙන්න. සතුටු වෙලා එතනින් එහාට කාරණාව ඉවර කරන්න එපා. සතුටු වෙලා සතුටින්ම මෙතන නතර වෙලා ඉන්න. ඒකයි මේ සඳහන් කරන්නේ. අකමැත්තෙන් මෙතන ඉන්න එපා කියලා කියන්නේ. කවුරුවත් මෙතෙන්ට ආවනම් අකමැත්තෙන් ඉන්න එපා. සතුටින්ම ඉන්න. ඇයි මේ දෙවියෝ මේ බොහෝ දේවල් අත්හැරලා ඇවිල්ලා ඉන්නේ. දැන් අපි වගේ නෙමෙයිනේ. දෙවියන්ගේ සැපය කොච්චරද කියලා අපිට තේරෙන්නේ නැහැනේ. ඉතින් ඒ තරම් සැප අත්හැරලා මෙතෙන්ට ආවනම් සතුටින් ආවා වගේම මෙතන ඉන්න. දැන් අපිත් හිතන්නකෝ. අපි බණක් අහන්න කොහේ හරි යනවා. ඒ යන්නේ අපේ සැප කොච්චර අත්හැරලාද? නිදා ගන්න තිබුණා නම් හොඳයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. යාළුවොත් එක්ක විනෝද ගමනක් යන්න තිබ්බනම් ඒත් හොඳයි. එහෙම නැත්නම් ක්‍රීඩා තරගයක් නරඹමින් වෙනත් රූපවාහිනියක් නරඹමින් ඉන්න තිබ්බනම් ඒත් හොඳයි. දැන් ඒ සියලුම දේවල් අත්හැරලා දැන් මේ ධර්මය අහන්න කියලා එතෙන්ට ආවේ බණ අහන්නනේ. අර ඔක්කොම අත්හැරලානේ ආවේ. ඉතින් එහෙම ආවනම් බණ අහන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් අර අත්හැරපු එකෙන් වැඩකුත් නැහෙනේ. ආවනම් අහන්න. අය මෙතන අකමැත්තෙන් ඉන්නත් එපා. අල්ලාප සල්ලාප කී ඉන්නත් එපා. බණ අහන අයට බාධා කරන්නත් එපා. හැමෝම ආවනම් හැමෝම බණ අහන්න. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ සියලු දෙනාට කියනවා සතුටින්ම ඇවිල්ලා සතුටින්ම මෙතෙන්ට වෙලා ඉන්න. මේ දේශනාව මනාව අහන්න. මොකද හේතුව සඳහන් කරනවා මෙතන මේ ඉන්න නොඑක් වර්ගයේ අය ඉන්නේ. දෙවියෝ ඉන්නවා, මිනිස්සුයෝ ඉන්නවා, තවත් නොඑක් ආපු භූත කොටස් ගොඩක් මෙතන ඉන්නවා. ඒ නිසා සියලු දෙනාම සතුටින් ඉන්න. මෙතන අකමැත්තෙන් ඉන්න එපා. කැමැත්තෙන්ම ඉඳගෙන භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට මනාව සවන් දෙන්න කියලා සඳහන් කරනවා. පොළවේ ඉන්න අය, අහසේ ඉන්න අය, ඉතින් පර්වතවල ගිරි ගුහාවල ඉන්න අය කියලා කීවත් පොළවේ ඉන්න අය කියන ගණේටම ඒ සියලු දෙනාම අහිති වෙනවා. ඒ නිසා සතුටු වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරනවා තමන්ගේ ජීවිතය මනාව පිහිටව ගන්න. මෙතෙන්ට වෙලා ඉඳගෙන තමන්ගේ ජීවිතය මනාව පිහිටව ගන්න. ඒ මනාව පිහිටවා ගන්න ප්‍රාර්ථනා කරන්න. එහෙම හොඳ ප්‍රාර්ථනාවක් කරගෙන සත්පුරුෂයන් ඇසුරේ සතුටින්ම මෙතෙන්ට වෙලා ඉන්න. ඒතර සත්පුරුෂයන් ඇසුරේ ඉන්න. එයි මේ සත්පුරුෂයන් ඇසුරේ ඉන්න කියන කාරණාව විශේෂයෙන් සඳහන් කළේ. මනාව ධර්මයක් ශ්‍රවණය කරන්න ඕන නම්
මනා ධර්මයක් ශ්‍රවණය කරන්න පුළුවන් වෙන්නේ සත්පුරුෂයෙකුගෙන්. ඉතින් මේ කාරණාවේදී පින්නතුනි විශේෂයෙන් කතා කළ යුතු කාරණා ගොඩක් තියෙනවා මේ සත්පුරුෂයෙකුගෙන් බණ අහනවයි මනාව ධර්ම ශ්‍රවණය කරනවා කියන කාරණාවයි තහවුරු කරන්න ගියාම. ඒකද මනාව අහනවා කියලා කියන්නේ සෝතානු දත සූත්‍රයේ දේශනා කරපු විදිහටම අහන්න ඕනේ කියන එක. එතකොට සෝතානු දත සූත්‍රයේ දේශනා කළේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටිවිද්දා. මේ ආකාර පහ යටතේ මනාවම ධර්මයේ ශ්‍රවණය කරන්න. අතෝපි සක්කච්ඡ සුනන්තු භාසිතං. ලෞතුරු සැපගෙන දෙන මාගේ මේ දේශනාව මනාව සක්කච්ඡ සකසා අහන්න. භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. ලෞතුරු සැපගෙන දෙන මගේ මේ දේශනාව මනාව සකසලා අහන්න. අකමැත්තෙන් ඉන්න එපා කියලා. ඉතින් රතන සූත්‍ර දේශනාවේ පළවෙනි ගාථා රත්නේ තමයි අපි තාමත් මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඉතින් ඉදිරියටත් මේ සූත්‍ර දේශනාව පිළිතුරේ තරමක් ගැඹුරුයි. මොකද තුනුරුවන්ගේ ගුණනේ තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ගුණ නිතර අහලා බොහෝ වෙලාවට පුරුදුයි. නමුත් ධර්ම රත්නේ ගුණ සංඝ රත්නේ මේ මාර්ගඵලලාභීන් වහන්සේලා මේ වගේ උතුමන් වහන්සේලාගේ ඒ ස්වභාවයන් මගඵල ලැබීම ඒ ලබනකොට ප්‍රහීණය කරපු කෙලෙස් ප්‍රහීන වෙන කෙලෙස් මේ ආදී කරුණු දක්වලා තියෙන කොටස් තරමක් ගැඹුරුයි. වතාවක් ඇහුවට සමහරලාට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් දෙවතාවක් තුන් වතාවක් අහනකොට එහෙම නැත්නම් මේ දේශනාව ශ්‍රවණය කරන ඔබ මේ හැම ගාථාවකම තේරුම දැනගෙන දේශනාව ශ්‍රවණය කළොත් ඔබට මේක වඩා පහසුවෙන් අවබෝධ කරගන්න ලේසියි. නැත්නම් දෙතුන් වතාවක් අහන්න වෙනවා අවබෝධ කරගන්න. ඉතින් එක ගාථාවක් මෙච්චර දිගට සාකච්ඡා කරන්න උනේ අට කතාවත් එකතු කරගෙන ඒ වචනවල තියෙන නොයෙක් තේරුම් දක්වමින් ඒ කාරණා ටික දැනගත්තාම අපිට ඉදිරි කාරණාවලදී ඉදිරි දේශනාවකදී ඒක මනා පහසුවක් වෙනවා ඒ ශ්‍රවණය පහසු කරගන්න අවබෝධ කරගන්න. ඒ නිසා අද දේශනාවට තියෙන කාලය මේ වෙනකොට නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව නිමා කරමු. පළවෙනි ගාථා රත්නේ ඉතුරු කාරණා ටිකත් එක්ක ඊළඟ පස්වෙනි ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරන්න කාලය ඉතුරු කරලා. පින්නතුනි අද මේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන සිදු කරන හතරවෙනි ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ ඒ සත්පුරුෂ දායක පිරිස විශේෂයෙන් සිහිපත් කරන්නේ උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයට නන් අයුරින් සහභාගී වූ සියලු දෙනාගේම දායකත්වයෙන් මේ උතුම් දේශනාව සිදු කරවන බව. උතුම් අරමුණු කීපයක් පැහැදිලි කරනවා. උතුම් වූ ධර්ම දානමය පුණ්‍ය කර්මයට නන් අයුරින් සහභාගී වූ සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටමත් සැප සහිත ප්‍රතිපදාවකින්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයන්න් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිතවම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. ඒ වගේම මේ මාස උපන්දිනයේ සමරන සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. අසනීපයකින් හෝ යම් මානසික දුකකින් කායික දුකකින් පීඩාවට පත් වෙලා ඉන්න යම් කෙනෙක් වෙත්නම් ඒ සියලු දෙනාගේම අසනීප තත්ත්වයන් කායික රෝග මානසික දුක් පීඩාවන් සියල්ලම රත්නත්‍රී ආශිර්වාදයෙන් දුරු වේවා. ධර්ම දානමය කුසලේ බලයෙන් ඒ සියලු දෙනාටම මහත් වූ යහපතක් සැලසේවා. අපවත් වී වදාළ නා වූ ශ්‍රී ආර්ය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය වූ බෝධියෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සිදු කරගන්න කුසල ධර්මයන් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ දරූ සත්පුරුෂ දායක පිරිස
පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. තම තමන්ගේ උතුම් යහපත් බලාපොරොත්තු සියල්ලක් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා. හැම කෙනෙකුටම උතුම් අමා මහ නිවන සැප සහිත ප්‍රතිපදාවෙන් ළඟා කර ගැනීම සඳහා මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.